ආදරණීය දරුදැරියනි අපි මේට ප්‍රථම පාඩමෙන් මෑත දවසක සාකච්ඡා කළා 16 වන පාඩම් ඒකකය වන මානව සම්පත් කළමනාකරණය කියන අතිශය වැදගත් පාඩම් ඒකකයට අදාළ පළවෙනි ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ විභාග ප්‍රශ්න. එනම් වාස්තික ප්‍රශ්න පත්‍රයට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම ආරම්භ කළා. එතකොට අපි ඒ යටතේ බහුවර්ණ ප්‍රශ්න කීපයක් MCQ මොනවද MCQ කියන්නේ multi choice questions බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. මොකද මම පෞද්ගලිකව මම පේපර් මාකින් අවුරුදු 12ක් කරපු කෙනෙක් වශයෙන් රාජ්‍ය ගුරු සේවයේදී අධ්‍යක්ෂ ලැබුව කෙනෙක් වශයෙන් මම දකින දේ තමයි මේ ප්‍රශ්න 30න් බහුවර්ණ 30ක් කියනවනේ 30න් 25ක් වත් හරියන ළමයිට තමයි ඒ සාමාර්ථයක් කරා ගමන් කළ හැකියාව තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න 25ක්වත් 30න් බහුවර්ණ ප්‍රශ්න 25ක්වත් හරියට කරනවා නම් ඒ සාමාර්ථයක් කරා ගමන් කරන්න පුළුවන්. නැත්තම් අමාරුයි. මොක තමයි යථාර්ථය. දැන් එයින් අදහස් කරන්නේ බහුවර්ණ 30න් 25 විතරක් කරලා අර සැපීම් වර්ගයේ ප්‍රශ්න 20ක් තියෙනවානේ. හිස්තැන් සහ නිශ්චිත ඒ විස්තර ලියන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. මම මෙතන 25ක් හරියට කරන්න පුළුවන් කෙනාට අතනත් අවශ්‍ය ප්‍රමාණයට හරියට ලියන්න පුළුවන්. එතනට ඔබ එන්නේ නැහැ ගොඩක් වෙලාවට. එන්නේ නැති ප්‍රධාන හේතුව ඔබ MCQ ප්‍රශ්න ඔබ ගණන් ගන්න. ලේසි කියලා හිතනවා. ලේසි නෑ මං ඉස්සෙල්ලා ඒකෙත් මට මතකයි බොහොම සංකීර්ණ ප්‍රශ්න දෙකක් හෝ තුනක් මං ලොකු විග්‍රහයක් කළා. හොඳට බලන්න ඒක නැවත ඔබ පරිශීලනය කරලා තේරෙනවද? ඒ නිසා අපි මේ බහුවර්ණ ප්‍රශ්නට අපි හොඳ අවතීර්ණයක් වෙන්න ඕන මුලින්ම. ඒකට අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. දැන් මේ අපි කතා කරන සෑම බහුවර්ණ ප්‍රශ්නයක්ම උත්සාහ කරන්න වෙනත් මානයකින් අලුත් ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න. හැම ප්‍රශ්නයක්ම බැරි වෙන්න පුළුවන්. බොහෝ ප්‍රශ්න අපිට පුළුවන් නැවත ප්‍රතිනිර්මාණය කරන්න. එහෙම නව ප්‍රශ්න බවට පරිවර්තනය කිරීමේ ව්‍යායාමය තුලින් ඔබට පුළුවන් මේ බහුවර්ණ ප්‍රශ්නවලට බොහොම සරලව ඕන විදියකට සූක්ෂම වචන සූක්ෂම පදමාලා දාලා දුන්නොත් අපි ඒවෙන් නිදොස් වෙලා නිදහස් වෙලා නිවැරදිව ප්‍රශ්නේ ගර්භයේ තේරුම් අරගෙන නිවැරදි පිළිතුරු අපිට ගොනු කරගන්න ශක්තිය ලැබෙනවා. අපි අද පාඩමිනුත් උත්සාහ කරනවා මේ தত্ত্বය මේ බහුවර්ණ ප්‍රශ්නවලට ඇතැම් ළමයි විභාගයේ දක්වන උදාසීනත්වය අයින් කරලා ඉහළම ශක්්‍යතාවයකින් යුතුව බහුවර්ණ ප්‍රශ්න 25 නෙවෙයි 30න් 30ම හරියන්න ඔබට ඒ බහුවර්ණ ප්‍රශ්නට මුහුණ දීමේ ශක්තිය වර්ධනය කරන්න උත්සාහ කරනවා. මුලින්ම බලමු 2002 විභාග ප්‍රශ්න වලට යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්න කිහිපයක්. යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවක්. ඒ කියන්නේ මොකද්ද? කාර්මික සම්බන්ධතාව කියලා උළුට වැටෙන්න ඕනේ. යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාව කියන්නේ කාර්මික සම්බන්ධතාව. පවත්වාගෙන යාමට බලපාන ප්‍රධාන බාධකය වන්නේ සේවා යෝජකයින් සේවකයින් අතර අන්‍යෝන්‍ය විශ්වාසය අවබෝධය කැපවීම තුළින් හොඳ සම්බන්ධතාව පවත්වාගෙන යන්න බලපෑමක්. ඒ කියන්නේ පවත්වාගෙන යාමට බලපාන ප්‍රධාන බාධකයක් වන්නේ. බාධකය බැරියර් එකක් වන්නේ. සේවක වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වයයි. ඒකත් සමහර විට වෙන්න පුළුවන් නේ. දැන් වෘත්ති සමිතියක් කියන අපක්ෂපාතී එකක් වෙන්න ඕන. සේවකවන්ගේ වෘත්ති සමිතිය නිතරම අර සේවා යෝජකයන්ගේ අපි කියන්නේ මස් රාත්තලම ගන්න හදනවා කියලා මස් රාත්තලම ගන්න බෑනේ. අපිට ගන්න පුළුවන් ප්‍රමාණය 500 නම් 500 අරන් සෑහීමකටපත් වෙන්න එපා. තේරෙනවද? එහෙම වෙන්න පුළුවන්. බලමු මේක පොඩක් ඒක ක්වෙස්චන් මාක් එක නොවන්න පුළුවන්. සේව්‍ය වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වයයි. සේව්‍ය වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වයයි. ඒකත් ඉතින් වෙන්න බෑ අර වගේ තමයි. මොකද ඕනෑම සේවකයන්ගේ වේවා හාම්පුතාලාගේ වේවා වෘත්තීය සමිති කියන්නේ බොහොම මධ්‍යස්ථ සංවිධාන. මම හැම වෙලාවෙම කියන්නේ සේවා යෝජකයෝ සේවා දායකයෝ අතර පාලමක් හදලා මේ දෙගොල්ලෝ සමීප කරන පාලම තමයි වෘත්තීය සමිතිය. එහෙනම් මේගොල්ලෝ මේ කඩාකප්පල් කිරීමේ ආයතන නෙමෙයි. දැන් වෘත්තීය සමිතියක් කිව්වම අපිට පටගාල මතක් වෙන්නේ කඩාකප්පල් කිරීමේ ආයතන. කඩාකප්පල් කිරීමේ ආයතන. දැන් අපේ මිත්‍රෝපවයම කතා වෙලා තියෙනවා. අපේ රටත් මේ වෘත්තීය සමිතිය හරි වදයක්. අපි විදේශ ගත වෙච්ච අවස්ථාවේ විදේශ රටවල අපේ මිතුරොත් කියනවා අපේ රටේ තියෙන වෘත්තීය සමිති ඔක්කොම විනාශ කරන්න ඕනේ. මේ සමිතිත් එක්ක අපේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. බලක රටෙත් එහෙමද කියලා අපෙන් අහනවා. අපි කියනවා නෑ අපේ රටේ එහෙම ප්‍රශ්නයක් නෑ කියලා අපි අපේ රට බේර ගන්නවා. තේරුණාද? ඇත්තටම ඉතින් එහෙම ඒක තමයි මම කියන්නේ වෘත්තීය සමිති කියන්නේ මේ බොහොම නරක බොහොම විසගෝර සර්පයන් වැනි තේරෙනවද? සේවා යෝජකයන්ව කෙලසන එහෙම දඩබ්බර සංවිධාන නෙවෙයි බොහොම සෞම්‍ය මධ්‍යස්ථ සංවිධාන.
නිසා මේ දෙක පිළිගන්න අමාරු බලමුකෝ. සේවකයන් ඉහළ වැටුප් ඉල්ලා සිටීම. යහපත් සේවිසේක සම්බත්තා ඉතින් ඉහළ වැටුප් ඉල්ලූ පමණින්ම නැති වෙන්නේ නැහනේ. ඉහළ වැටුපක් ඉතින් ඉල්ලන්න ආයතනයට ගෙවන්න පුළුවන් නම් සේවකයන්ගේ දහඩිය මාසිය වගේ දැන් ඉහළ තලයකට ඇවිල්ලා නම් ඉතා ඉහළ ආදායම් සහ ලාභ ලැබෙනවා නම් වැටුපක් ඉල්ලුවට කමක් නැහැ නේ. දෙන්න එකගුණුත් ගැටලුවකුත් නැහැ නේ. එහෙනම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. සේවකයන් වැඩි නිවාඩු දින ඉල්ලා සිටීමයි. වැඩි නිවාඩු දින ඉල්ලුවමත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සේවකයන්ට අනුමත නිවාඩු තියෙනවනේ. පත්වීමේ ලිපියම සඳහන් කරලා තියෙනවා අනුමත නිවාඩු දින 21ද 28ද නැත්නම් 31ද 41ද කියලානේ. ඒ අනුමත නිවාඩු වලට වඩා වැඩියෙන් ඉල්ලුවොත් මේ දෙගොල්ලෝ අතර සම්බන්ධතා ඈත් වෙන්න පුළුවන්, paludu වෙන්න පුළුවන්. එහෙම ඉල්ලුවේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ නේ. තේරුණාද? එතකොට සේවකයන් වැඩි නිවාඩු දින ඉල්ලා සිටීම කොහොමද පැහැදිලිවත් දාලා නැහැ. අනුමත නිවාඩු වලට වඩා වැඩියෙන් කියලා කිව්වනම් ඒක ගැටලුවක්. නැත්නම් ඉතින් ලොකු ගැටලුවක් නැහැ. ඉල්ලන්න පුළුවන්. ඉල්ලීමක් ඉල්ලූ ඵලයට මේ මොනවද මේ දෙගොල්ලෝ අතර සම්බන්ධතාවක් නැති වෙන්නේ නැහැ නේ. ඊළඟට දෙපාර්ශ්වයේ අරමුණු පරස්පර වීම. මොකද ඒ ගැන කියන්නේ? දෙපාර්ශ්වයේ අරමුණු පරස්පර වීම. වඩා හරි ඒක නේද? මේක නේද මෙතන තියෙන ප්‍රබලම උත්තරේ. මේක තමයි මෙතන තියෙන ප්‍රබලම උත්තරේ. දෙපාර්ශ්වයේ අරමුණු පරස්පර වීම. දැන් සේවකෝ ඉහළ වැටුප් ඉල්ලනවා. අරගොල්ලෝ වැටුප් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ නෑ ඔය ඇති. අපි බලන්න අපේ in the same industry. එකම කර්ම අපි තුමු ඉන්නේ අපි බැංකුවක් කියලා. බැංකු කර්මාන්තය තුල සෙසු බැංකු බලන්න කොච්චර වැටුප් ගෙවන අපි ගෙවනවා. ඔය ඇති. මේගොල්ලෝ කියන්නේ නෑ මදි. පරස්පරයිනේ. එහෙනම් මේකෙන් කියන්නේ මේ දෙපාර්ශ්වයේ පරස්පරතාවයනේ. මේගොල්ලෝ නිවාඩු 28ක් අනුමතයි. පත්වීම ලිපිය දාලා තියෙනවා. මේගොල්ලෝ නිවාඩු 41ක් ඉල්ලනවා. අසාධාරණයි. ඉතින් පත්වීම ලිපියට අපි අස්සම් කරලා කොපියක් දුවිලා අපේ පර්සනල් ෆයිල් එකේ තියෙනවා. අපි රැකියා ගිවිසුම ගැහුවානේ. දැන් ඉල්ලන්නේ කොහොමද? පරස්පරයි. ඉතින් මේක තමයි මෙතන කියවෙන්නේ. හතරවෙනි එකෙන් කියවෙන්නේ මේ අදහසමයි. සේව්‍ය වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය. නෑ. සේවක වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය නෑ. අයහපත් ක්‍රියාකාරීත්වය කරන තව ටිකක් හිතන්න පුළුවන්. මොකද මම හැම වෙලාවෙම කියනවා වෘත්තීය සමිති දෙස මීට වඩා අපේ සමාජයේ බලනවාට වඩා හොඳ කෝණයකින් බලන්න. වෘත්තීය සමිති කියන්නේ මධ්‍යස්ථ සංවිධාන. නිතරම සේවා යෝජකයෝ, සේවා දායකයෝ ලං කරන, සමීප කරන පාලමක් කියලා මතක තියාගන්න. පාලමක් නම් හොඳයිනේ. තේරෙනවද? එහෙනම් කටුක දෙයක් නෙවෙයිනේ. එහෙනම් හොඳ මුත්‍රේ පහ දෙපාර්ශ්වයේ අරමුණු පරස්පර වීම නිසා මොකද වෙන්නේ? දෙපක්ෂ අතර හොඳ සේවක සබඳතා වර්ධනය වෙන්නේ. එහෙනම් ප්‍රධාන මුත්‍රේ මේක. පහ. දැන් ඒක ටිකක් හිතන්න ඕනේ. එකපාරට හිතන්න බෑ. මොකද ළඟ යන උත්තර තව තියෙනවනේ. දැන් සමහරට වෘත්තීය සමිති කියන්නේ බොහොම දඩබ්බර සංවිධානයක්. සේවා යෝජකයන්ට පීඩන එල්ල කරන, සේවා යෝජකයන් කෙලසා දමන සංවිධානයක් කියලා ඔබ අර සමාජයේ ගොඩක් අය තුල මත ඒකනේ. වෘත්තීය සමිති කො මතක් වෙන එක. එහෙම මතයක් ඔබත් ඇති කරගත්තොත් ඔබ අනිවාර්යෙන් පළවෙනි එකට ගහනවා. වැරදි. කලබල වෙන්න උත්තර පහම සංයමයෙන් කියවන්න. සමාජගත වූ මත අපි මේවට ගණන් ගන්න එපා. අපි නිතරම විභාගයට යනකොට දරුවනේ අපි සමාජයෙන් හුදකලා වූ නිදහස් වූ ශිෂ්‍යයෙක් විදිහට විභාගයට යන්න ඕනේ. සමාජ මතවාද අපි අරන් යන්න හොඳ නැහැ. අපේ රටේ පවතින එක දේශපාලන පක්ෂවල දීපු මතවාද තියෙන අපි ඔලුගඩට දීපු අපිට ඒවත් ගිහලා විභාග ලියන්න බෑ. අපි ඒවෙන් සම්පූර්ණ මිදලා සුදු පාට කණ්ණාඩි. පාට කණ්ණාඩි ගෙදර තියලා සුදු පාට කණ්ණාඩි පමණක් දාගෙන ගිහලා විභාග ලියනකොට මේකට හොඳ තර්කයක් ගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 13 වෙනි ප්‍රශ්නේ. ඒ 2002 ප්‍රශ්නයමයි. පහත සඳහන් දෑ අතුරෙන් සේවක සුබ සාධන ගණයට අයත් නොවන්නේ. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය කියන්නේ ආයතනයේ විසින් යම් මූල්‍යමය සහ මූල්‍යමය නොවන ප්‍රතිලාභ ලබා දී සේවකයාට කිසියම් ආර්ථිකමය සහනයක් ඒ වගේම සන්තුෂ්ටියක් නැත්නම් සතුටක් ලබා දීමට කටයුතු කිරීම. සුබ සාධනය කියන්නේ. දැන් සේවකයන්ට අපි තුමු යතුරු පැදියක් නෑ. යතුරු පැදියක් ගැනීම අවශ්‍යතාවය තියෙනවා. ආයතනයෙන් හරි ආයතනයේ සුබ සාධක සමිතියෙන් හරි යතුරු පැදියක් ගන්න අවශ්‍ය මුදල ණයක් වශයෙන් දෙනවා. වර්ෂයටම 5% පොලිය. කොච්චර ලාභද බලන්න. නිකන් වගේනේ. සුබ සාධනය. සේවකෝ සන්තුෂ්ටියටපත් කරනවා. තේරෙනවද? එහෙනම් අහන්නේ සේවක සුබ සාධන ගණයට අයත් නොවන නිවාඩු වරප්‍රසාද. නිවාඩු වරප්‍රසාද
සුබ සාධනයටද නැත්තම් ඒක නිවාඩු දැන් තමන්ට නිවාඩු 28ක් තියෙනවා. 28 තමන්ට සාධාරණ විදිහට ගන්න කියනවා. ආයතන අපහසුතාවයටපත් කළ එක දිගට නොකිය නිවාඩු 28 ගන්නවා කියන එක නෙවෙයි. කලින් දැනුම් දීලා අවසර අරගෙන නිවාඩු 28 දිනකට දෙකකට අවුරුද්දකට සතියේටම එහෙම ගන්න පුළුවන්. එතකොට ඒක සුබ සාධනයක්ද? ඒක මට නම් ප්‍රශ්නයක්. සුබ සාධනයක්ද කියන එක. වැටුප් හා අතිකාල දීමන මොකද කියන්නේ? සේවක සුබ සාධනයක්ද? නෑනේ. දැන් වැටුප් කියන එක අපට අයිති දෙයක් නේ. රැකියා ගිවිසුම නැමැති පත්වීම ලිපියේ තියෙන වැටුප් පරිමාණය. ඒ අනුව අපට වැටුප් අයිති දෙයක්. ඒක අපේ නීතිම අයිතිවාසිකම. වැටුප කියන්නේ අපේ සේවක අයිතිවාසිකම. අතිකාල දීමන අතිරේක වැඩ කරම අපට OT ගෙවන්න ඕනේ. ඒක අපේ අයිතිවාසිකම. අපට අනුමත නිවාඩු ලබා ගැනීම අයිතිවාසිකම. මේ දෙකම අයිතිවාසිකම. වෛද්‍ය පහසුකම් අන්න සුබ සාධනය. වෛද්‍ය පහසුකම් අපට අනිවාර්යෙන් ඉල්ලන්න බෑනේ. වෛද්‍ය පහසුකම් අපට ආයතනයෙන් දෙනවා කියන්නේ ආයතනයේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා වෛද්‍යවරයෙක් ඉන්නවා. එයාගෙන් අපට ප්‍රතිකාර ගන්න පුළුවන් නොමිලේ. තේරෙනවද? නැත්තම් ආයතනයේ වෛද්‍යවරයාගේ වෛද්‍ය උපදෙස් මත හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් අපට මුණගැසලා දීමත් ආයතනයෙන් කරනවා. අන්න සුබ සාධනය. ඒක හරි. සුබ සාධනය පැහැදිලි. අහන්නේ සුබ සාධන ගැන නැත් නොවන්නේ කියලා අහන්නේ. නිවාස පහසුකම් පැහැදිලිවම සුබ සාධනය. දැන් සමහර සේවකයෝ ඉන්නවා මම දන්න දුෂ්කර පළාත්වල තාම ඉන්නවා. අපිට කොළඹ ඉන්න කෙනෙකුට පුත්තලම කිව්වොත් යාපනයේ කිව්වොත් තලේවන්නාරම කිව්වොත් බොහොම දුෂ්කරයිනේ. තලේවන්නාරම ගිහිල්ලා තියෙන දුෂ්කරයිනේ. බොන්න වතුර කිවුල් වතුර හරිම රසය අධිකයි. නමුත් ඒගොල්ලන්ට ඒ ව්‍යාපාරයට කිට්ටු ස්ථානයක ක්වාටර්ස් දෙනවා. බොහෝ වෙලාවට කාමරයක් දෙකක් AC කරලා තියෙන. එතකොට ඒතර ලොකු ප්‍රශ්නයක් නැහැ. සිය පවුලත් එක්කම ගිහිල්ලා ඉන්නවා. ඉස්කෝල පාසල් වලට නම් ඇතුළත් කර දීමේ පහසුකම් ආයතනය කරලා දෙනවා. එහෙනම් අපි අවුරුදු ගානක් කරේ මේ ප්‍රදේශෙ හුරුලා ඉන්නවා. ඒක අනිවාර්යම සුබ සාධනයක්. දුෂ්කර පළාතකට යනකොට Tamanට නිවාසත් හොයාගෙන නිවාස කුලී ගෙවාගෙන පීඩනයක් විඳින්න බෑ. ඒක සුබ සාධනයක් අනිවාර්යයෙන්. ප්‍රවාහන පහසුකම් කොච්චර දෙයක්ද අපේම වාහනයකින් යනවා අපිට කොච්චර වීදමක් යනවද? ආයතනෙන් AC කාර් එකක් AC වෑන් රථයක් දෙනවා. උදේවස අපි ඔක් කියන්නේ. තනියම නෙවෙයි සමහර කණ්ඩායමක් තනියම හැමෝටම දෙන්න බැරි නම් සේවකව අපි 10 දෙනෙකුට එක වෑන් එකක්. හොඳයි ඒක. තේරෙනවද? එතකොට Tamanට වීදමක් නැහැ පහසුයිනේ. මේ අර බස් පොදු මගී බස් රථවල එන්න ගත්තොත් පැය දෙකකින් එන ගමන අපිට පැයකින් විනාඩි 45කින් ළඟා වෙන්න පුළුවන්. ඒක සුබ සාධනය තමයි. ඒ තුනම සුබ සාධනය. දැන් මොකද කියන්නේ? මෙන්න තවත් අමාරු දෙයක් වැටෙන ප්‍රශ්නයක්. මේවා විභාගයට එනවා සාමාන්‍යයෙන්. මේවට අපි පුළුවන් තරම් හුරු වෙමු. අපි කට්ට කන්න ඕන කියන්නේ. කට්ට කන්න ඕන මෙන්න මේවට තමයි. මේ වගේ ප්‍රශ්න වලට කට්ට කන්න තමයි අපි දැන් හදන්නේ. තේරෙනවද? කට්ට කාලෙ ගොත් අපිට අනිවාර්යෙන් අපිව නොම ගවන්න බැරි මේ අපිට පීඩනයක් දෙන්නේ. පුළුවන් නම් මේක දෙකෙන් එකක් තෝරන්න බලන්න. හොඳ හරියක තෝරන්න බලන්න. වගේ අභියෝගයක් කරන්නේ. අපි මෙතනින් කට්ට කාලෙ ගොත් අපේ විභාගයේදී ලේසියම අපි අභියෝගෙ බාර ගන්න. අභියෝග ජය ගන්න. දැන් මොකද මේ දෙකෙන් උත්තරේ මොකක්ද? සුබ සාධන ගණයට අයත් නොවන එක. නිවාඩු වරප්‍රසාද අතමට අනුමත නිවාඩු තියෙනවා. පත්වීම ලිපියෙත් ඒව සඳහන් වෙලා තියෙනවා. ඒක මට ලැබෙන්න ඕනේ. නොලැබෙන්න හේතුවක් නැහැ. ලැබෙන්න නැත්නම් අපිට කම්කරු උසාවියට ගිහිල්ලා හරි කම්කරු කොමසාරිස්වරයාට දැනුම් දීලා හරි අපිට ලබා ගන්න අයිතිවාසිකමක් ඒක. වැටුප් පහති කාලා දීමන ඒත් එහෙම අපිට වැය කරන සමයට වැටුපක් එපැයි. ඒක ගෙවන්න එකඟ වෙලා තිනවා පත්වීම ලිපියේ. ඒක ලබා ගැනීම අපේ අයිතිවාසිකමක්. එහෙනම් සුබ සාධනයක් නැහැ මේ දෙකට. උත්තර දෙකක්ම තියෙනවා. මේ දෙක මම මුලින්ම කියන්නම් මගේ මතේ මේ ප්‍රශ්නේ මේ උත්තර දෙකත් අසාධාරණයි. මොකද ළමයාට කෙලින්ම පොල්ලෙන් ගහනවා සමාන දෙයක් මේ කරන්නේ. සමාන උත්තර දෙක. මේක සමානයිනේ. දැන් අඩු ගානේ උත්තර දෙක සමීප වුණා නම් කමන්නේ. සමාන වෙන්න බෑ. සමාන වුණාම ළමයා කොහොමද තෝරන්නේ? නේ සමීප වුණා නම් කමන්නේ. පොඩ්ඩක් ගැප් එකක් තියෙන්න එපේ. පොඩි වෙනසක් දුන්නා පේනවා රයිට්. හොඳම උත්තර උඩ තමයි උඩ තියෙන්නේ. මේකේ බෑනේ මේක සමානව තියෙන්නේ. මොකද වැටුප් හා අතිකාල කිසි ගැටලුවක් නැහැ. වැටුප පත්වීම ලිපියේ තියෙනවා අපිට ගෙවන්න ඕනේ. අතිකාල පත්වීම ලිපියේ තියෙනවා අපිට ගෙවනවා කියලා. අතිකාල කරොත් අපිට ලැබෙන්න ඕනේ. ඒ පවතින මේ කරන්ට් රේට් එක අනුව. නිවාඩු ප්‍රසාදයේත් එහෙම නේද? නමුත් ඉතින් පොඩි chance එකක් දෙන්න පුළුවන්. නිවාඩු වරප්‍රසාද. බලන්න මේ වචන පාවිච්චි කරන විදිය. නිවාඩු වරප්‍රසාද. නිවාඩු කියලා ගත්තොත් මේ දෙකම එකයි. නිවාඩු ගන්න මට අයිතියක් තියෙනවා.
සේවක අයිතිවාසිකමක්. වැටුප් ගන්න මට අයිතියක් තියෙනවා. මගේ අයිතිවාසිකමක් ඒක. නමුත් නිවාඩු වරප්‍රසාදකම අර්ථ වෙනස් වෙනවා. හරිම සංකීර්ණයි. දැන් මේක අපි ආගිව් කරා. මම ඉවකටත් මම පේ මාකින් කරපු කෙනෙක් වශයෙන් කන්ට්‍රෝල් චීෆ් එක ආගිව් කළා. ඉතින් ආගිව් කරා මේ අපූර්වට මේක පැහැදිලි කරා. පැහැදිලි කරාට ඒ පැහැදිලි කිරීම උපකල්පන කරන සමහර අපිටත් අමාරුයි. ඔබ කොහොමද මේ උපකල්පනය කරන්නේ? එතකොට සමහර ටීචර්ස්ලා කියන්න ගත්ත ඒ ආගුමන්ට් එකේදී මේ අපේ කන්ට්‍රෝල් චීෆ්ගේ ප්‍රශ්න වල උත්තර දන්නේ එයා විතරයි. අපිට හිතන්න බෑ කියලා. එහෙම එකකුත් තියෙනවා තමයි මේකේ. එයා කිව්වේ දැන් නිවාඩු ගන්න පුළුවන්. නිවාඩු ගන්න පුළුවන්. මට ඕන විදිහට නිවාඩු ගන්න පුළුවන්. ඒක මගේ අයිතිවාසිකම තමයි. නිවාඩු වරප්‍රසාද කියන්නේ සමහර නිවාඩු වැඩි කර ගැනීම. එයා කියන්නේ නිවාඩු වැඩි කර ගැනීම. අනුමත නිවාඩු 28යි. තව නිවාඩු 5ක් හෝ 6ක් ආයතනය ගන්න දෙනවා. අන්න වරප්‍රසාදය. අන්න සුබ සාධනෙ. නැත්නම් වෙසක් උත්සවයට නිවාඩු සාමාන්‍යයෙන් 2ක් ලැබෙනවා රජයෙන්. ඒ දෙකටම තව 2ක් දෙනවා. Tamanට හොඳට වෙසක් සිරි නරඹන්න. වෙසක් එකට තමන්ගේ වෙසක් සැරසිලි කරන්න. ආගමිකව තවත් කරන්න. දානමාන කටයුතු දන්සල් වලට යන්න. සිංහල දමිළ අලුත් අවුරුදු ගොඩක් අය සමරනවා. පවුල් එකතු වෙන්නේ. අවුරුද්දට දවස් 2ක් නේ සාමාන්‍ය වැටෙන්නේ. ආයතන ගානේ දවස් 5ක්ම දෙනවා. කෙලින්ම සතියක් ආවරණය වෙන්නේ. කෙලින්ම සතිය මොහන ආයතනේ. වරප්‍රසාදය. ඒතර මොකද්ද? ඒක ඒතර මොකද්ද? ඒක වෙල්ෆෙයාර් සුබ සාධනේ. එහෙම තමයි මේක අර්ථවත් කළේ. ඊළඟට සමහර ආයතන නිවාඩු ගන්න ගියාම දවස් සතියකට කලින් නිවාඩුව අනුමත කරගන්න ඕනේ. මේ ආයතනයේ මේකක් නෑ. හෙට නිවාඩුව අද අනුමත කරගන්නත් පුළුවන්. හදිස්සියක් වුණොත් හෙට ගෙදර ඉඳලා අඩු ගානේ කෝල් කරලා දැනුම් දීලා ඊළඟ දවසේ වැටලි නිවාඩු දාන්න පුළුවන්. එවැනි දේවල් වරප්‍රසාද. ඒවා අයිතිවාසිකම් නේ වරප්‍රසාද. හරිද? එහෙම අර්ථයෙන් ගත්තම ඉතින් උත්තරේ මොකද? දැන් ඒව ඇති වරප්‍රසාද කියන සුබ සාධනේ. හරිනේ සුබ සාධනේනේ. එහෙම ගත්තම ප්‍රධාන ඒ කියන්නේ අයිතිවාසිකම් වශයෙන් අපිට පේන්නේ වැටුප්පාතිකාල් දීමනවා විතරයි. මේ දෙකෙන් වඩා උඩ තියෙන්නේ සුබ සාධන ගණයට නොමන එක වශයෙන් තියෙන මේ වැටුප්පා අතිකාල. මොකද ඒක තමයි අයිතිවාසිකමක් වෙන්නේ. ඒක ටිකක් අමාරුයි කාලයක් නාස්ති කරන එක තේරුම් ගන්න. උත්තරේ දෙක. දෙකනේ දෙක. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නයත් සේවකයන්ට සිය කැමැත්තෙන් කාර්යයන් කිරීමට පෙළඹවීම හඳුන්වන්නේ. සේවකයින්ට සිය කැමැත්තෙන් කාර්යයන් කිරීමට පෙළඹවීම හඳුන්වන්නේ. සරලයි මොකද්ද? තමන්ගේ කැමැත්තෙන් වැඩ කරන්න පොළඹවනවා. කාගවත් බලපෑමක් බල කිරීමක් නැතුව. මොකද්ද? බලය පැවරීමක් ලෙස වැරදි. තනතුරු පුළුල් කිරීමක් වැරදි. තනතුරු උසස් කිරීමක් වැරදි. කාර්යඵල ඇගීමක් වැරදි. අභිප්‍රේරණය පැහැදිලි උත්තරේ මේකනේ. අභිප්‍රේරණය. මේ ඔක්කොම වැරදි. අභිප්‍රේරණය. සිය කැමැත්තෙන් කාර්යයන් කිරීමට පෙළඹවීම තමයි අභිප්‍රේරණය කියන්නේ. ඒකට අපි කිව්වා මූල්‍යමය නොවන අභිප්‍රේරණ ක්‍රම, මූල්‍යමය අභිප්‍රේරණ ක්‍රම වර්ග දෙකක් අපි කතා කරානේ. රයිට් එක ලේසි උත්තරේ 5. උත්තරේ 5. ඔව්. සුඛී කැමැත්තේ සියව. දැන් මෙහෙම වුණා සේවකයින් අභිප්‍රේරණය කිරීමට අදාළ සේවකින් අභිප්‍රේරණය කිරීමට අදාළ කාර්යයක් නොවන්නේ කියලා හෙවුණා. කාර්යයක් නොවන්නේ කියලා හෙවුණා. මේවා දැන් බලය පැවරීම බලතල වලින් බලයක් පවරන එක අභිප්‍රේරණය. මට බලයක් ලැබුණා මම කැමැත්තෙන් වැඩ කරනවා. මට දැන් තීරණ ගන්න පුළුවන්. මං යට සේවක පිරිසක් මට යටත් වෙනවා. මං කැමැති ඒකට. අනික තනතුරු පුළුල් කිරීමක් ලෙස තනතුරේ රාජකාරීන් වගකීම් වැඩි කරනවා. මට නිකම්ම බලයක් ලැබෙනවා. මං කැමැති ඒකට. අභිප්‍රේරණය. තනතුරු උසස් කිරීම උසස්සින් කවුද එපා කියන්නේ? උසස්සිම මම ප්‍රාර්ථනා කරන දෙයක් නේ. හිත යට තියෙනකොට උසස්සිම ලැබෙන්න ඕන කියලා. මම පෙළඹෙනවා මම සොකී කැමැත්තෙන් වැඩ කරන්න. අභිප්‍රේරණය. කාර්යඵල ඇගීමක් කාර්යඵල ඇගෙනට මම කැමැතියි. මම දක්ෂ සේවකෙක් කාර්යඵල ඇගියුවොත් මගේ දක්ෂතාවය එලි දැක්වෙනවා. මට උසස්වීම ලැබෙනවා. වැටුප් වර්ධකයක් ලැබෙනවා නැත්තම් මට ප්‍රොමෝෂන් එකක් ලැබෙනවනේ. ඒ වගේ එහෙනම් එක්කම අභිප්‍රේරණ ක්‍රම. එහෙනම් අභිප්‍රේරණ ක්‍රමයක් නොවන කියලා එන්න ඕනේ. මේ දැන් මේකේ උත්තරේ නෙමෙයි මම කියන්නේ මෙතනට තමයි එහෙනම් උත්තරයක් එන්නට ඕනේ. මෙතන තමයි උත්තරයක් එන්නට ඕනේ. මාසික වැටුප නියමිත දින ගෙවීම. මේකේදී අභිප්‍රේරණ නෙවෙයි අපි අයිතියන්නේ. නියමිත දින ගෙවන්න එපා. නියමිත දින නිවාඩු දවසල ඊට පෙර ගෙවන්න ඕනේ. ඒක අපි අයිතිවාසිකම. අනේ මේ වගේ එකක් ආවන උත්තරේ ඒක තමයි. රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලන්නකෝ. 15. ආකර්ෂණය සහ තෝරා ගැනීමේ කාර්යයට ඇතුළත් නොවන්නේ. ආකර්ෂණය සහ තෝරා ගැනීම. ආකර්ෂණය කියන්නේ රැකියාව සඳහා පුද්ගලයන් හඳුනා ගැනීම සහ ගෙන්වා ගැනීම.
තෝරා ගැනීම කියන්නේ උන් අතරින් විවිධ තෝරා ගැනීම පරීක්ෂණ කරන මගින් සංසන්දනය කරලා රැකියාව සඳහා පත් කරගෙන තීරණය කිරීම. රැකියා විස්තරය පිළියෙල කිරීම අයිතිද අයිති. රැකියා විස්තරය පිළියෙල කරන ආකර්ෂණයට. ආකර්ෂණයට පෙර රැකියා විස්තරය රැකියා පිරිවිතරය දෙකම සකස් කරගන්නවා. ඒතර වඩා හොඳයි. අනවශ්‍ය අනාගත සේවක ගැටලු ඇති වෙන්නේ නැහැ. රැකියා විස්තරයෙන් රැකියාවට පත්වන කෙනා කළ යුතු කාර්යභාරයන් ගැන මතක් කිරීමක් කරනවා. රැකියා පිරිවිතරයෙන් ඔහුට තිබෙන සුදුසුකම් ගැන සිහිපත් කිරීමක් කරනවා. කාටවත් පසුව චෝදනා කරන්න බෑ මේ මට අයිති නැති කාර්යයක් මට පවරනවා කියලා කියන්න බෑ. සුදුසුකම් නැති අය බදවගත්තා කියලා ආයතනයේ සේවකයන්ට හෝ බාහිරයට කම්ප්ලේන්ට් කරන්න බෑ. ඒ රැකියා පිරිවිතරේ තියෙන සුදුසුකම්. ඒ නිසා ඒවා ආකර්ෂණය හා සම්බන්ධ කාර්යයන්. ඒක හරි. ආන්නේ ආකර්ෂණයට තෝරා ගැනීමට අයිති කාර්යය. පුරප්පාඩු ප්‍රසිද්ධිපත් කිරීම හරියටම හරි. ආකර්ෂණ කාර්යයක්. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම හරියටම හරි. තෝරා ගැනීමට අයිති. සුදුසු අයදුම් කරන තෝරා ගැනීම. සුදුසු අයදුම් කරන තෝරා ගැනීම. හරි. ඒකත් තෝරා ගැනීමනේ. ඒකත් හරි. පුහුණුව හා සංවර්ධනය දෙකටම අයිති නෑනේ. පුහුණුව හා සංවර්ධනය එන්නේ ආකර්ෂණය කරලා තෝරාගෙන බඳව ගත්තම පස්සේ. බඳව ගැනීමෙන් පස්සේ තමයි අනුස්ථාපනය පුහුණුව සංවර්ධනය. එහෙනම් මේක කොහෙත්ම අදාළ නැති උත්තරේ. ඒක ලේසි. පස්වෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ. මිනිස් බල සැලසුම් කරණයේ වඩාත් හොඳින් අර්ථ දැක්වෙන්නේ. මෑන් පවර් ප්ලෑනින් කියන මතකයිනේ. මානව සම්පත් ක්‍රමනාකරණයේ පළවෙනිම මුල්ම ශ්‍රීතයන්. රැකියා නිර්මාණය, රැකියා විග්‍රහය, ඊට පස්සේ මානව සම්පත් සැලසුම් කරණය. මතකද? මානව සම්පත් සැලසුම් කරණය කියනකොට තේරෙන්න ඕන අනාගත සේවක අවශ්‍යතා. ශ්‍රම ඉල්ලුම හෝ සැපයුම විතර නෙවෙයි. අනාගත සේවක අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒ අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම තමයි මානව සම්පත් සැලසුම් කරණය කරන්නේ. පළවෙනි එක සේවක කුසලතා ඇගීම සහ විගරණේ සපුරා වැරදි. සම්පූර්ණම අදාළම නේ. කුසලතා ඇගීම වෙනම කාර්යයක් නේ. ශ්‍රමයේ සඳහා වූ අනාගත ඉල්ලුම පුරෝගතනය කිරීම. අන්න ඒක තමයි කිව්වේ. ඉල්ලුම විතරක් පුරෝගතනවා කිව්වොත් පුරෝගතනය කරනවා කියලා කිව්වොත් ඒක සාර්ථක නැහැ. මොකද මානව සම්පත් සැලසුම් කරමින් බලන්නේ අනාගත සේවක අවශ්‍යතා. අඩුත් නැති වැඩිත් නැති ශ්‍රම බලකාය. නැත්නම් ප්‍රශස්ත ශ්‍රම හමුදාව කොතෙක්ද තීරණය කරනවා. ඒක ඉන්නවද නැද්ද? නැත්නම් අඩුවක්. ඉන්නට වඩා වැඩි නම් අතිරික්තයක්. එහෙනම් ඒ සඳහා අතිරික්තය හෝ ඌනතාවය නැති කරන්න දියත් කළ යුතු උපාය මාර්ග මොනවද කියලා තීරණය කිරීම තමයි මිනිස් බල සැලසුම් කරණය වෙන ප්‍රධාන කාර්යයන් දෙක. නැත්නම් මිනිස් බල සැලසුම් කරණේ මූලික ඉලක්ක දෙකයි. අනාගත සේවක අවශ්‍යතාවය කොච්චරක්ද? දෙක දැනට කොච්චර ඉන්නවද? එහෙනම් වැඩිද අඩුද? එහෙනම් වැඩි හෝ අඩුවට මොකද කරන්නේ? උපාය මාර්ග තීරණය කොච්චරයි? එහෙනම් ඉල්ලුම විතරක් නෙවෙයි. මේක සම්පූර්ණ වැරදි. මේක තුර ප්‍රශ්නාර්ථයක්. ඉල්ලුමත් පුරෝගතනයක් වෙනව නැතුව නෙවෙයි. ශ්‍රමයේ සඳහා වූ අනාගත ඉල්ලුම සැලසුම් කිරීම. ඉතින් ඒ වගේ එකක් නේ. තේරෙනවද? එකත් භාගයයිනේ. අනාගත ශ්‍රමික අවශ්‍යතා පුරෝගතනය හා සැලසුම් කිරීම. අන්න අනාගත ශ්‍රමික අවශ්‍යතා නිතර මේ අවශ්‍යතාවට දැන දෙන්නේ. අනාගත ශ්‍රමික අවශ්‍යතා පුරෝගතනය කරන කොච්චරක් ඉන්න ඕනද ලබන අවුරුද්ද සේවකයෝ. ආයතනයේ නිෂ්පාදන ධාරිතාවය, නව ව්‍යාපෘති, විශ්‍රාමයන්, උසස් කිරීම, ඉවත් කිරීම, ඒ වගේ සාධක සලකලා බලලා කොච්චර ඉන්න ඕනද සේවක අවශ්‍යතා පුරෝගතනය සහ සැලසුම් කිරීම. අනාගත ශ්‍රම ඉල්ලුම හා සැපයුම් පුරෝගතනය කිරීම. ඒකෙත් පොඩි අර්ථයක් තියෙනවා. අනාගත ශ්‍රම ඉල්ලුම හා සැපයුම් පුරෝගතනය කිරීම කියන එකත් හරි. මේකත් හරි. මේකත් හරි. දෙකම හරි. මම ඒක කියන්නේ සමහරට පිළිතුරු තුනක් වැරදි දෙකක් හරි ගියොත් මෙන්න මේ තවත් උදාහරණයක්. මේ දෙකම හරි. වඩා හරි මොකක්ද? අනාගත ශ්‍රමික අවශ්‍යතා පුරෝගතනය හා සැලසුම් කිරීම. අනාගත ශ්‍රම ඉල්ලුම හා සැපයුම පුරෝගතනය කිරීම. මොකද කියන්නේ? අනාගත ශ්‍රම ඉල්ලුම හා සැපයුම පුරෝගතනය කිරීම කොහොම හරි. හැබැයි අඩුව මොකද්ද? ශ්‍රම ඉල්ලුම සැපයුම පුරෝගතනය කරනගෙන ඉල්ලුම කොච්චරක්ද සැපයුම කොච්චරක්ද භාගය. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? ඌනතාවයක්ද අතිරික්තතාවය දෙන එකට විසඳුම මොකද්ද කියලා සැලසුමක් හදන්න ඉපේ. ඒ කතාව නෑ. මේක ඊට වඩා යමක් තියෙනවා.
අනාගත ශ්‍රමික අවශ්‍යතා පුරෝකතනය හා සැලසුම් කිරීම. එහෙනම් ශ්‍රමික අවශ්‍යතා පුරෝකතනය කියන්නේ මේක තමයි ඉල්ලුම සැප පුරෝකතනෙම තමයි. ඉන් එහාට තියෙනවා හා සැලසුම් කිරීම. ඒ කියන්නේ මොකද්ද? අතිරික්තයක් නම් ඌනතාවයක් නම් ඒකට කළ යුතු දේ උපාය මාර්ග සැලසුම් කරනවා. ඒ අර්ථයෙන් ගත්තොත් මොකද වඩා හොඳ උත්තරේ 4. එතනත් හරියටම මානව සම්පත් සැලසුම්කරණය කියන පුංචි සංකල්පය තුන්වන පාඩම් ඒකකයේදී ඔබ හොඳින් තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ උත්තර දෙකම නිවැරදි උත්තර දෙකේ තියෙන සූක්ෂම වෙනස තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. අපි සූක්ෂම වෙනස තේරුම් ගත්ත මතකනේ මෙතන. ඉල්ලුම හා සැපයුම පුරෝකතනය කරන එක හරියි. කරනවා. හැබැයි ඉල්ලුම හා සැපයුම පුරෝකතනය කරලා නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ බලනවා ඌනතාවක්ද අතිරික්තයක්ද. ඌනතාව හෝ අතිරික්තයක් නම් ඒක නැති ඒ දෙකම හොඳ නැහැනේ. දෙකම නැති කරන්න පිළියම් නිර්දේශ කරමින් සැලසුමක් හදනවා. ඒ අර්ථය නෑ මේකේ. ඒ අර්ථය යම් පදමකට තියෙනවා සැලසුම් කිරීම කියන එක. ඒ නිසා ගන්න මේක. දැන් මේකේ අනාගත ඉල්ලුම සැලසුම් කිරීම විතරයි. ඉල්ලුම පුරෝකතනය විතරයි. ඒකත් අසාර්ථකයි. එහෙනම් හොඳම උත්තරේ මොකද්ද? 4 වෙනි එකයි. 4 වෙනි එකයි. ඊළඟ ප්‍රශ්නේ බලමුකෝ 17. සේවකයින් බාහිරින් ආකර්ෂණය කර ගැනීමේ වාසියකි. දැන් සේවකයින් ආකර්ෂණය කරගන්න. රැකියා වලට තෝරා පත් කර ගැනීම නැත්නම් තෝරා ගැනීම සඳහා හඳුනා ගන්න එපා. ආකර්ෂණය කරගන්න ඕනේ ගෙන්ව ගන්න ඕනේ. ක්‍රම දෙකයි තියෙන්නේ. මොකද්ද? එකක් අභ්‍යන්තරින් ආකර්ෂණය අනිත් එක බාහිරින් ආකර්ෂණය. ඔය නෝටිස් බෝඩ් එකේ දැන්වීමක් දාලා හරි පැරණි සේවකයින් පෞද්ගලිකෝ කියලා හරි ඒගොල්ලෝ මගින් ගෙන්න ගත්තොත් නැත්නම් යට තනතුරකින් උඩ තනතුරක වේකන්සි එකට කෙනෙක් ගන්න ලෑස්ති වුණොත් ඒව තමයි අභ්‍යන්තර ආකර්ෂණය කියන්නේ. බාහිර ආකර්ෂණය කියන්නේ පුවත්පත් දැන්වීම මගින් රැකියා බැරිතු ප්‍රසිද්ධ කරනවා. ජොබ් නෙට් එකේ රැකියා බැරිතු ප්‍රසිද්ධ කරනවා. ඒ මගින් ගෙන්න ගන්නවා. එක්කෝ විශ්වවිද්‍යාල මගින් ජොබ් ඒජන්සිස් නැත්නම් රැකියා නියෝජිත ආයතන මගින් කාර්මික විද්‍යාල මගින් ගෙන්ව ගන්නවා. ඒක තමයි බාහිර කියන්නේ. ඒක අහන්නේ සේවකයින් බාහිරින් ආකර්ෂණය කර ගැනීමේ වාසිය. රැකියා අපේක්ෂකයින්ගේ ශක්තියින් හා දුර්වලතා පිළිබඳ අවබෝධයක් තිබීම. නැහැ. එහෙම නැහැනේ. බාහිර ඉන්න සේවකයන්ගේ මේ මොනවද ශක්තියින් හා දුර්වලතා ගැන අපි දන්නවද? නැහැ. ඒක සම්පූර්ණ වැරදි. සංවිධානයේ කටයුතු පිළිබඳ මන අවබෝධයක් තිබීම. සංවිධානයේ කටයුතු පිළිබඳ මන අවබෝධයක් තිබීම ඉතින් ගැඹුරින් හිතන්න පුළුවන් හරි කියලා. දැන් සංවිධානයේ කටයුතු වලට ගැළපෙන සුදුසුකම් ඇති අපේ ළඟ නැහැ. ඒක අනිවාර්යයෙන් අපි තුමු දැන් නවීන තාක්ෂණයේ පිළිබඳ දැනුම අවශ්‍ය සේවකයෙකු කියලා ඕනේ. එහෙනම් කටුපැද්ද වගේ විශ්වවිද්‍යාලයකින් පාස් අවුට් වෙන මේ තොරතුරු තාක්ෂණයේ උපරිමයට ඉගෙන ගත්ත වගේ අය අපි හිතන්න ඕනේ. ඒකේ පොඩි ඇත්තක් තියෙනවොත් ඒක සෑම අවස්ථාවකම සෑම ව්‍යාපාරයකටම මේක අපිට මැච් කරන්න බෑ, ගලපන්න බෑ. ගලපන්න බෑනේ. නව අදහස් ගලායම තුළින් ප්‍රතිලාභත් වීම. අන්න ඒක හරි වගේ නේ. බාහිරින් ආකර්ෂණය කරගෙන සේවකයන් ගෙන්න ගන්න පුළුවන් නම් නව අදහස් ආයතනයට ගලායනෝමයි. නව අදහස් ඇවිල්ලා එයා බඳව ගත්තොත් හැබැයි බඳව ගන්න අතුරු මේ කියන්නේ ආකර්ෂණය ගැන. එයා බඳව ගත්තොත් අනිවාර්යයෙන්ම අදහස් වලින් උපරිම ප්‍රතිලාභ වාසි ලබන්න පුළුවන්. ඒක මම හිතන්නේ හරි. මේකත් ක්වෙස්චන් මාක්. සංවිධානයේ සේවකයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය වීම. නෑනේ. නෑ. සේවකයින් බාහිරින් ආකර්ෂණය කරගත්තම ඇතුළේ ඉන්න සේවකව අකමැති ඒකට. චිත්ත ධෛර්යය බහිනවා. ඒගොල්ලෝගේ මෝරාල් එක අඩු වෙනවා. මෝරාල් එක බහිනවා. ඇයි ඒගොල්ලෝ හිතනවා අපිට ඉතින් කවදාකවත් මේකේ ප්‍රොමෝෂන් හම්බෙන්නේ නැහැ. අපිට තැනක් හම්බෙන්නේ නැහැ. අපි මෙච්චර කල් වැඩ කරලා අපිව ගණන් ගන්නෑ. අපි ඉඳදී බාහිරින් අය ගේනවා. ඇයි අපිට මේක කරන්න බැරි? ඇයි මේ උඩ තනතුර අපට අවබෝධයක් නැද්ද? පුළුවන්. අන්න ඒ වගේ චිත්ත ධෛර්යය වර්ධනය වෙන්න එක වැරදි. ඉක්මන් සහ ලාභදායක මාර්ගයක් වීම. නෑ. ඉක්මන් සහ ලාභදායක මාර්ගයක් වෙන අභ්‍යන්තර ආකර්ෂණය. බාහිරික නෙවෙයි බාහිරික අනිවාර්ය වීදමක් යනවා. එහෙනම් එකම උත්තරේ මොකද්ද? 3. අමාරු නෑ බලනකොට නේ. 17ක් අතර 17ම අමාරු. 17 අපි 2ක් 3ක් දැක්ක අමාරු ටිකක් අනිත්‍ය ප්‍රශ්නයක් නේ. දැන් මේ ප්‍රශ්නේ මෙහෙම ඇහුවොත් සේවකයින් බාහිරින් ආකර්ෂණය කර ගැනීමේ වාසියකි. සේවකයින් බාහිරින් ආකර්ෂණය කර ගැනීමේ අවාසියකි. මේ වාසිය නෙවෙයි දරුවනේ. ඕක අනිත් පැත්ත ගහන්නකො. සේවකයින් බාහිරින් ආකර්ෂණය කර ගැනීමේ අවාසියකි. කිව්වොත් මොකද හිතෙන්නේ?
අවාසියකි. මොකද අවාසිය? රැකියා අපේක්ෂකයන්ගේ ශක්තිය නිසා දුර්වලතා පිළිබඳ නෑ. ඒක අදාළ නෑනේ, මේකට අදාළ නෑ. සංවිධානයේ කටයුතු පිළිබඳ මනාවබෝධයක් තිබීමත් අදාළ නෑ. නවදාස් කළා මේ වාසියන්නේ. සංවිධානයේ සේවකයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය වීම නෑ, වෙන්නේ නෑනේ. වර්ධනය වෙන්නේ නෑනේ නේද? තේරෙනවද? ඒක බාහිරින් ආකර්ෂණය කර ගැනීම අවාසියක් නම් එහෙනම් ඒක ගන්න බෑ. සංවිධානයේ සේවකයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය වෙන්නේ නෑ. ඉක්මන් සා ලාභදායක මාර්ගයක් වීම ඒක ගන්නත් බෑ. එකක් ගන්න නැහැ බැලුවොත්. මම අහුවේ මොකද්ද? සේවකයින් බාහිරින් ආකර්ෂණය කර ගැනීම අවාසියකි. බාහිරින් ගත්තොත් අවාසිය මොකද්ද? ඉක්මන් සා ලාභදායක මාර්ගයද නැහැ. ඉන්නාගේ චිත්ත ධෛර්ය වර්ධනය වෙනවද? නැහැ. සංවිධානයේ කටයුතු පිළිබඳ මනාවබෝධයක් ලැබෙනවද? නැහැ. රැකියා අපේක්ෂකයන්ගේ ශක්තියින් සහ දුර්වලතා පිළිබඳ අවබෝධය ලැබෙන්නේ නැහැ. එහෙනම් එතන උත්තරයක් නැහැ නේ. එහෙනම් මෙතනට අනිවාර්යෙන් පස්වෙනි උත්තරය එන්න ඕනේ. ඉහත කිසිවක් නොවේ කියලා. එහෙම ප්‍රශ්න හැදුවොත් එන්න මොකද්ද? ඉහත කිසිවක් නොවේ කියලා එන්න ඕනේ. තේරෙනවද? එහෙම නැත්නම් සේවකයන් අභ්‍යන්තරින් ආකර්ෂණය කර ගැනීමේ වාසියක. මේ ප්‍රශ්නේ මෙහෙම හදන්නකෝ. සේවකයන් අභ්‍යන්තරින් බාහිරින් මිනුඩු දාන අභ්‍යන්තරින් ආකර්ෂණය කර ගැනීම වාසියක මොකද්ද උත්තරේ? එහෙමනම් හතරවෙනි එක. සංවිධානයේ සේවකයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය වෙනවා. අන්න සේවකයන් දැනෙනවා අපිට තැනක් තියෙනවා. අපි කෙරේ විශ්වාසය තබලා තියෙනවා හම්පුතාලා. අපේ දක්ෂතා දැකලා තියෙනවා. අපේ කැපවීම අවංක භාවය දැකලා තියෙනවා. අපට තමයි තැන දෙන්නේ. අපෙන් උඩ වේකන්සිස් වලට අරගෙන යට අයට තමයි යට වේකන්සිස් වල තමයි පිටින් ගත්තොත් ගන්න. නැත්තම් බාහිරින් ගන්නෑ. අන්න ඒගොල්ලෝන්ගේ චිත්තාකල්ප යහපත් වෙනවා. චිත්ත ධෛර්ය වැඩි වෙනවා. සොයන් කැමැත්තෙන් වැඩ කරන්න පෙළඹෙනවා. අභිප්‍රේරණයක් වෙනවා. තේරුණාද? ඒ වගේ අපි මේ පැත්තට මේ ප්‍රශ්නේ වන්නන්න දෝලණය කරනකොට මොකද තව ප්‍රශ්න කීපයක් අපින් දන්නේ මෙතු නිර්මාණය වෙනවා. ඒ නිර්මාණයේ අවසානයේ මේ අදාළ මේ ආකර්ෂණය අපි ආකර්ෂණය අභිප්‍රේරණය මේ හැම සංකල්පයක්ම අපට හොඳින් ප්‍රත්‍යක්ෂ වෙනවා. අවබෝධ වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. 2003 විභාග ප්‍රශ්න. කාර්මික සම්බන්ධතා ගැටලු විසඳීම සඳහා මැදිහත් නොවන පාර්ශවයකි. කාර්මික සම්බන්ධතා ගැටලු විසඳීම සඳහා මැදිහත් නොවන පාර්ශවයකි. දැන් සාමාන්‍ය කාර්මික සම්බන්ධතා ගැටලු කියන්නේ කාර්මික සම්බන්ධතා බිඳවැටීමනේ. ඒ කියන්නේ කාර්මික ආරවුල්. කාර්මික සම්බන්ධතා ගැටලු කියලා කියන එකේ තේරුම කාර්මික ආරවුල් කියන එක. කාර්මික සම්බන්ධතා ගැටලු විසඳීම සඳහා මැදිහත් නොවන. ඒ කියන්නේ කාර්මික ආරවුල් විසඳීම සඳහා මැදිහත් නොවනකොත් දෙකම එකයි. සේවාදායකයන් මැදිහත් වෙනවද? ඔව්. ඇයි? සමාදාන වීම සාකච්ඡා මාර්ග විසඳ ගන්න හොඳම දේ ඒකනේ. දෙපක්ෂේ සාකච්ඡා කරලා සමාදාන වීම නැත්නම් එකගතාවටපත් වීමනේ මැදිහත් වෙනවා. සේවක වෘත්ති සමිති අනිවාර්යයි. සේවකයන් වෙනුවෙන් බොහෝ වෙලාවට වෘත්ති සමිති තමයි වල ඉදිරිපත් වෙන්නේ. ඒකත් හරි. සේවා යෝජකයෝ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න එපා. ඒකත් හරි. ගනුදෙනු කරුවන් ව්‍යාපාරයෙන් භාණ්ඩ ආසව මිලදී ගන්න ගනුදෙනු කරු කොහෙත්ම අදාළ නැහැ. ඒගොල්ලන්ට මේකට අත දාන්න බෑනේ. අන්න සම්බන්ධ වෙන්න තියෙක තමයි මේගොල්ලෝ. රජයේ නියෝජිතයන් ඇතැම් විට රජයේ නියෝජිත සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ කොහොමද? ඇයි කම්කරු කොමසාරිස් රජයේ නියෝජිතයි. ඇයි කම්කරු දෙපාර්තමේන්තුව කියන්නේ 100%ක්ම පූර්ණ රාජ්‍ය හිමිකාරත්වය ඇති රාජ්‍ය දෙපාර්තමේන්තුව. ඒකේ ප්‍රධානීය කම්කරු කොමසාරිස්. අපිට සාකච්ඡාවෙන් ස්වේච්ඡාවෙන් ප්‍රශ්න විසඳ ගන්න බැරි නම් අපි කම්කරු කොමසාරිස්ට යොමු කරනවා. කම්කරු කොමසාරිස්ට බේරුම් කරුවෙක් පත් කරලා විසඳන්න පුළුවන්. එහෙනම් එතන රජයේ නියෝජිතයෙක් තමයි දෙත්වීමක් තමයි. සමහරවල් මම අහනවා රජයේ නියෝජිත හරිනේ නෑ. ඒක වැරදි. එයා සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ කම්කරු කොමසාරිස් රජයේ නියෝජිතයා. එහෙනම් ගනුදෙනු කරුවෝ කිසිසේත් මේකට සම්බන්ධ වෙන්නේ නෑ. කාර්මික ආරවුල් විසඳන්න. එන උත්තරේ 4. ඒකත් අමාරු නෑ. ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 19 වෙනි ප්‍රශ්නේ. සාමූහික කේවල් කිරීම සඳහා වඩාත් නිවැරදි අර්ථය දැක්වෙන ප්‍රකාශය තෝරන්න. සාමූහික කේවල් කිරීම collective bargaining. මේක ඊළඟ සංකල්ප මොකද්ද? collective agreement සාමූහික කිවිසුම.
සාමූහික කේවල් කිරීමක් කියන්නේ එක්කෝ සේවාදායකයන් සහ සේවා යෝජකයෝ අතර. ලේසියිනේ සේවකයෝ සහ හම්පුතල් අතර. නැත්නම් සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයන් හා සේවා යෝජකයෝ එක්ක වෘත්තීය සමිති නියෝජිතයන් හා සේවා යෝජක නියෝජිතයෝ එහෙම වෙන්නත් පුළුවන්. කෙලින්ම අපි වගේම අපි ඉදිරිපත් වෙන්නේ නැහැ වෘත්තීය සමිති නියෝජිත තමයි දාන්නේ. අපි වගේම සේවා යෝජකයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. සේවා යෝජක සංවිධාන වල නියෝජිතයෝ දාන වෙන්නත් පුළුවන්. කොහොමකොත් ඒක. එහෙනම් සේවා යෝජකයන් හා සේවාදායක පක්ෂය අතර එක්ක සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සේවා යෝජකයන් හා ඔවුන්ගේ නියෝජිතයන් සමග කිසියම් රැකියාව හෝ වැඩ පරිසරය සම්බන්ධ කිසියම් ඉල්ලීමක් දිනා ගැනීමට ඉල්ලීමක් හෝ ඉල්ලීම් දිනා ගැනීමට කරන කේවල් කිරීම සාකච්ඡා. ඒ අදහසයි ඕනේ. නිවැරදි වඩාත් නිවැරදි අර්ථය. යම් සම්මුතියකට ඒ කියන්නේ එකගතාවයට එළඹීම සඳහා සේවා යෝජකයන් සහ සේවක වෘත්ති සමිතිය අතර කෙරෙන සාමූහික සාකච්ඡා එක හරි වගේ. අපි හරි ලකුණක් දාමු බලන්න. හරි වගේ. යම් සම්මුතියකට එළඹීම සඳහා සේවක වෘත්තීය සමිති නියෝජිතයන් අතර කරනු ලබන සාමූහික සාකච්ඡා. යම් සම්මුතියකට එළඹීම සඳහා සේවක වෘත්තීය සමිති නියෝජිතයෝ අතර නෑනේ. ඒතකොට අපි විතරයි ඒක පාර්ශවීයයි. පාර්ශව දෙකක් එපේ. වැරදි. යම් සම්මුතියකට එළඹීම සඳහා කම්කරු කොමසාරිස්වරයා සේවක වෘත්තීය සමිති සමග ඇති කරනු ලබන සාමූහික සාකච්ඡා. මොකද කියන්නේ? ඒකත් සාමූහික කේවල් කිරීමක් වෙන්නට පුළුවන් ආසන්නයි. යම් සම්මුතියකට එළඹීම සඳහා කම්කරු කොමසාරිස්වරයයි සේවක වෘත්තීය සමිතිය සමග කරන සාකච්ඡා. එතන පොඩි ගන්න පුළුවන් බවක් තියෙනවා, සත්‍යයක් තියෙනවා. නමුත් අපි දන්නවා න්‍යායාත්මකව සාමූහික කේවල් කිරීම කරන්නේ සේවකයෝ සේවා යෝජකයෝ අතර. ඒතර මෙතන වෘත්තීය සමිතිය මගින් සේවකයෝ ගැන කියවෙනවා නේ. කම්කරු කොමසාරිස්වරයා සහ කම්කරු කොමසාරිස්වරයා සේවක හරිනේ. වෘත්තීය සමිතිය කියවුවම සේවකයන් ගැන කියවෙනවා. නමුත් සේවා යෝජකයන් පැත්ත ගැන කියවෙන්නේ නැහැ. කම්කරු කොමසාරිස් කියන රජයේ නියෝජිත. ඒ නිසා ඒකත් වැරදි. ඒකත් වැරදි නිසා. යම් සම්මුතියකට එළඹීම සඳහා සේවා සංගම්වල නියෝජිතයන් අතර කරනු ලබන සාමූහික සාකච්ඡා. යම් සම්මුතියකට එළඹීම සඳහා සේවා සංගම්වල නියෝජිතයන් අතර කරනු ලබන සාමූහික සාකච්ඡා. මේක සේවා සංගම්කොත් පොඩ අද මම හිතන්නේ මෙතන සේව්‍ය කියන අදහස තමයි සේවා කියන්නේ. ඒත් වැරදිනේ දෙපක්ෂයක් නෑනේ. හාම් පුතාල සේවාදායක දෙගොල්ලොම ඉන්නේ නිසා ඒකත් වැරදි. යම් සම්මුතිය එළඹීම සඳහා සේවා යෝජකයන් හා රජය අතර ඒකත් වැරදි. ඒත් හාම් පුතාලනේ ඒකත් වැරදි. එහෙනම් එකම උත්තරේ මේක තමයි. යම් සම්මුතියකට එළඹීම සඳහා සේවා යෝජකයන් සහ සේවක වෘත්ති සමිතිය අතර කෙරෙන සාමූහික සාකච්ඡා තමයි හොඳම උත්තරේ වෙන්නේ. එක මේ දෙගොල්ලෝ අතර සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලයක් ලෙස කිසියම් එකඟතාවයක් හෝ එකඟතා කීපයක් ඇති කරගත්තොත් ඒක මොකද්ද කියන්නේ සාමූහික ගිවිසුම. ඒ සාමූහික ගිවිසුම නීත්‍යානුකූල වෙන්න මොකද්ද වෙන්න ඕනේ? දෙපක්ෂ ඒ එකඟතා ටික ලේඛනගත කරන්න ඕනේ. ලියන්න ඕනේ. පෑනින් හරි කම්පියුටර් ටයිප්ස් වලින් හරි ලියන්න ඕනේ. දෙපක්ෂ නියෝජිතෝ අත්සන් කරන්න ඕනේ. කම්කරු කොමසාරිස්ගේ අනුමැතිය ගන්නට ඕනේ. ගැසට් නියෝජනයක් මගින් ප්‍රසිද්ධ කළ යුතුයි. එතකොටයි නීත්‍යානුකූල ලියවිල්ලක් වෙන්නේ. ගිවිසුමක් වෙන්නේ. ඒතොර ඒ ගිවිසුමේ සඳහන් එකඟතා ටික දෙන්නම වෙනවා සේවා යෝජකයන්. නොදුන්නත් අපට උසාවිය මගින් ගන්න පුළුවන්. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 20. මානව සම්පත් කළමනාකරණයේ පරමාර්ථයකි. ඒ කියන්නේ අරමුණක් හෝ ඉලක්කයක් කියන එකමයි. මානව සම්පත් කළමනාකරණයෙන් ලබා ගන්න අපේක්ෂා කරන ඉලක්කය. මානව සම්පත් සැලසුම් කරණය. නෑනේ ඒක කාර්යයක්නේ. මානව සම්පත් සැලසුම් කරන්නේ මානව සම්පත් කළමනාකරණේ HRM වල ප්‍රධානම කාර්යයක්නේ. මිනිස් බල සැලසුම් කරන්නේ. ආකර්ෂණය ඒකත් කාර්යයක්නේ. ඒකත් පැහැදිලි ප්‍රධාන ශ්‍රේතියක්නේ. සේවා නියුක්ත පිරිවැය පාලනය අන්න ඒක හරි වගේනේ. මානව සම්පත් කළමනාකරණේ ඉලක්කයක් පරමාර්ථයක් වරමුණක්. මොකද සේවා නියුක්ත පිරිවැය කියන්නේ සේවකයන්ගේ පිරිවැය අඩු කර ගැනීම. දැන් දක්ෂ මානව සම්පත් කළමනාකරුවෙක් කවදාකවත් සේවකෝ 100ක් අවශ්‍ය තැනට 120ක් බදව ගන්නෑ. නිකම්ම පිරිවැය හෙල යනවනේ. එයා බලන්න සේවකෝ 100ක් අවශ්‍ය තැනට සේවක 80කින් වැඩ ගන්න. එක් අතකින් 20 දෙනෙක්ගේ පඩිය ඉතුරු වෙනවා. හරිද? එක් අතකින් මේ 80 දෙනාට
80 දෙනාට ප්‍රතිලාභ වැඩි වෙනවා. ඒ කියන්නේ සමහර හැමෝටම OT කරන්න නෙවෙයි. OT කිරීමෙන් දීමනාවකුත් ලැබෙනවා. ඒතර ඒගොල්ලෝ මොටිවේට් වෙනවා. අනික කොස්ට් එකත් අඩු වෙනවා. ඒ නිසා නිතරම බලන්න මානව සම්පත් කළමනාකරක සේවක පිරිවේ අඩු කරගන්න. ඒක තමයි ප්‍රධාන ඉලක්කය කියන්නේ. ඒක හරි. හරි වුණාට මේ දෙකත් බලමු. කාර්යඵලය ගියීම. ඔව් ඒක මානව සම්පත් කළමනාකරණේ පරමාර්ථයක් වූ ඉලක්කයක් නෙවෙයි කාර්යයක්. ඒකත් කාර්යයක්. පුහුණු හා සංවර්ධනය ඒකත් කාර්යයක්. ඒකත් ලේසි ප්‍රශ්න 10න් එකක් ඔය. 3 ඊළඟට මෙහෙම ඇහුවනම් ඕකේ. මේ පහත් සඳහන් පිළිතුරු අතරින් මානව සම්පත් කළමනාකරණේ ප්‍රාථමික ශ්‍රේතයක් වන්නේ. පහත් සඳහන් පිළිතුරු අතරින් මානව සම්පත් කළමනාකරණේ ප්‍රාථමික ශ්‍රේතය. ප්‍රයිමරි ෆන්ක්ෂන් එක. මොකක්ද කියන්නේ? ප්‍රාථමික කියන්නේ මුල්ම ප්‍රථම කියන එක මුල්ම පියවරක් ගත්තොත් මානව සම්පත් සැලසුම් කරන්නේ 3ටනේ. 3ට එන්නේ. ආකර්ෂණය එන්නේ කොහොමද? මේකිනු පස්සනේ 4ට. මානව සම්පත් සැලසුම් කරනින් පස්සේ තමයි ආකර්ෂණය තෝරාගෙන බදවා ගැනීම එන්නේ. මේක අර මොනවාගනේ කාර්යඵලය ගේීම තවත් පස්සේනේ. ඒ කියන්නේ බඳවගෙන අනුස්ථාපනය කරලා පුහුණුවක් සංවර්ධනයක් දීලා ඊට පස්සේ තමයි කාර්යඵලය කියන්නේ. පුහුණුව හා සංවර්ධනය තියෙන්නේ බඳව ගැනීම පස්සේ. එහෙනම් ආරම්භකම එක මොකද්ද? රැකියා නිර්මාණය. ජොබ් ඩිසයිනින් අනිත් එක රැකියා විග්‍රහය. නැත්නම් රැකියා විශ්ලේෂණ ජොබ් ඇනලයිසිස්. එහෙම නෙන්නේ. එහෙනම් ඒ දෙකම මේකේ නෑ. එහෙනම් තුන්වෙනි එක මොකද්ද? මෑන් පවර් ප්ලෑනින්. අන්න ඒක තියෙනවා. ඒක උත්තරේ මේක. එහෙනම් ප්‍රාථමික ශ්‍රේතය වුණ උත්තරේ එන්න ඕනේ මේකයි. පැහැදිලිද? මේ තියෙන ඒවෙන් මානව සම්පත් කළමනාකරණේ ද්විතීක ශ්‍රේතයක් වන්නේ. ද්විතීකතම ශ්‍රේතය. ද්විතීකතම ශ්‍රේතය වුණා මොකද්ද? ඈත මේක. මේ දෙක ළඟයිනේ. මේක නෑ කාර්යඵලය ගේීම පුහුණු උසා සංවර්ධන. ඒ දෙකෙන් වඩා ඈත මොකද්ද? වඩා ඈත මේක. මොකද තෝරගෙන බඳවගත්තන් පස්සේ අනුස්ථාපනය කරනවා පුහුණුව සංවර්ධනය දෙනවා. දීලා ඊට පස්සේ කාලෙක තමයි මේ කාර්යඵලය ගේීම කරන්නේ. එහෙනම් උත්තරේ ද්විතීක කාර්යය වුණා උත්තරේ 4. ඒ වගේ දැන් මම ප්‍රශ්න පැති කීපයකට ගෙනිච්චා. ඔබ ඒ දෝලනේ ඔබ කරන්න. මේ ප්‍රශ්න අරන් එක එක පැතිවලින් ප්‍රශ්න දකින්න, ප්‍රශ්න නිර්මාණය කරන්න. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. යම් රැකියාවක කාර්යයන් යුතුයකම් සහ වගකීම් පැහැදිලි කරනුයේ. යම් රැකියාවක කාර්යයන් ජොබ් එකකදී කාර්යයන් යුතුයකම් සහ වගකීම් පැහැදිලි කරන්නේ මොකෙන්ද? නොබල කියන්නේ උත්තර ටික. රැකියාව විස්තරය. යම් රැකියාවකට අදාළ සුදුසුකම් විස්තර කරන්න රැකියාව පිරිවිතරේ. ලේසිම ප්‍රශ්නේ. රැකියාව මේ තියෙන උත්තර රැකියාව විස්තරය. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් මගින්. නිකන් බලමු අනිත් ඒවා. රැකියාව පිරිවිතරේ නෑ. වැරදි. ජොබ් ස්පෙસિෆිකේෂන් කියන්නේ සුදුසුකම්. අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, සමාජ සුදුසුකම්, විශේෂ කුසලතා ඒවා. ඊට පස්සේ රැකියා නිර්මාණය වැරදි. ජොබ් ඩිසයින් කියන්නේ තනතුරු ඇති කිරීම. රැකියා විශ්ලේෂණය කියන්නේ ඒ තනතුරට පත්වන කෙනාට තිබිය යුතු සුදුසුකම් සහ රැකියාව වගකීම් පැහැදිලි කිරීම. රැකියාව පුළුල් කිරීම. ජොබ් එන්ලාර්ජ්මන්ට් කියන්නේ කිසියම් රැකියාවක ඉන්න කෙනෙකුට තව බලතල වැඩි කිරීම. ඒකක් ගන්න වෙන උත්තරේ 1. ඒක ලේසි. මේකම අහන්න පුළුවන්. යම් රැකියාවකට පත්වීමට අපේක්ෂිත රැකියා අපේක්ෂකයෙකුට එම රැකියාවට පත්වීමට අවශ්‍ය වෘත්තිමය හා අධ්‍යාපන සුදුසුකම් විශ්ලේෂණය කර දක්වන ලේඛනය. නමුත් කිසි කතාවක් නැහැ රැකියා පිරිවිතරය. ඒවත් නැතුව රැකියා අපේක්ෂකයාට රැකියාවක් ලබා ගැනීමට තිබිය යුතු සුදුසුකම් පොදුවේ දාන නිකම් සුදුසුකම් කිව්වත් ඒ සුදුසුකම් විග්‍රහ කරන්නේ මොකද? රැකියා පිරිවිතරය කියන එක මතක් කරන්න එපා. ඊළඟට යම් රැකියාවක නියුතු පුද්ගලයෙකුට ඒ රැකියාවට අදාළ කාර්යභාරයේ යුතුයකම් සහ වගකීම් හඳුනා ගනිමින් ඒ තනතුරට ඔහුට හෝ ඇයට පත්වීමට අවශ්‍ය සුදුසුකම් විශ්ලේෂණය කර දැක්වීමට අදාළ කාර්යය මොකක්ද විතරයි. එහෙනම් රැකියා විශ්ලේෂණය. ඒ වගේ මෙතනත් ප්‍රශ්න 3-4කට යන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් උත්තරේ 1. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 22. අභ්‍යන්තර සේවක ආකර්ෂණ ක්‍රමයක් ලෙස සැලකිය හැක්කේ. අභ්‍යන්තර සේවක ආකර්ෂණ ක්‍රමයක් කියන්නේ ඇතුලෙන් සේවකයන් ගෙන්න ගන්න. අන්තර්ජාලය ඉන්ටර්නෙට් නෑනේ. අන්තර්ජාලයක ලෝක ව්‍යාප්ත
පරිගණක ජාලයක් නේ ඒක. ලෝකෙම විවෘතයි නේ ඒක කෙලිම බාහිරයි. අභ්‍යන්තර ජාලය ඒක හරි. ඉන්ටර්නෙට් හරි. ආයතනයේ අංශ කීපයක් තියෙනවා. ඒ අංශභාර කළමනාකරු අංශ පහක් කියන්නකෝ. අංශ පහේ අංශභාර කළමනාකරු පස් දෙනා පරිගණක පහක් මගින් කනෙක්ට් වෙලා තියෙනවා. පරිගණක ජාලයක් කියන්නේ පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් ක්‍රමවත් ලෙස ඒකාබද්ධ කර පරිණුහු මාරු කිරීමනේ. එහෙනම් පහ සම්බන්ධ කරලා තියෙනවා. ඒ පහට අන්තර්ජාල කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ පස් දෙනාටම අන්තර්ජාලයේ පහසු කරලා බලන්න පුළුවන්. අන්තර්ජාලයේ වෙබ්සයිට් වලට යන්න පුළුවන්, තොරතුරු ගන්න පුළුවන්. තේරෙනවද? හැබැයි පිටස්තරයට බෑ. ඒක ඇතුලේ එහෙනම් ඒ අංශභාර ප්‍රධානීන් තමන්ගේ සෙක්ෂන් එකේ වේකන්සි එකක් රැකියා බෑර්තුවක් තියෙනවා. ඒ බව දන්නවා. දැම්මම අනිත් හතර දෙනා එක දකින්න. වේකන්සියක් තියෙනවා නම්. ශ්‍රම අතිරික්තයක්, සේවක අතිරික්තයක් නේ ඒකත් දක්වනවා. එන උණුතාවක් ඇති අංශයේ කල්පනාකට මෙයාගේ ඉල්ල ගන්න පුළුවන්. ඒක තමයි ඉන්ටර්නෙට් කියන්නේ. ඒකෙන් ගත්තොත් ඒක අභ්‍යන්තර ආකර්ෂණය. පැරණි සේවකයන් කියන එක. පැරණි සේවකයන් හඳුන්වා දුන්නත් බාහිරින් කියන එකත් බාහිරයි. සේවක නිර්දේශ එම්ප්ලොයි රිෆරල්ස් ඒත් එහෙම සේවකෝ නිර්දේශ කරන ඒත් බාහිරින් එන්නේ. ඇතුළෙන් කෙනෙක් ගන්න ඕන වෙයිනේ. රැකියා පොළ අනිවාර්යෙන් බාහිරින් ගන්න. එහෙනම් උත්තරේ අභ්‍යන්තර ජාලය. උත්තරේ 2. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක් 2004 විභාග ප්‍රශ්න පත්‍රයේ මුච් ප්‍රශ්න. සේවා දායක පාර්ශ්වය වෙනුවෙන් සේවා යෝජක පාර්ශවය පමණක් දායක වන අරමුදල. සේවා දායක පාර්ශවය වෙනුවෙන් සේවා යෝජක පාර්ශවය පමණක් දායක වන අරමුදල. ප්‍රශ්නේ පැහැදිලි නේද? සේවා දායකයන් කියන්නේ සේවකයෝ. සේවකයන් වෙනුවෙන් සේවා යෝජක හාම්පුතාල විතරක් දායක වන අරමුදල මොකද්ද? සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල. මතකයිනේ? දැන් සේවක අර්ථ සාධක අරමුදල එම්ප්ලොයිස් ට්‍රස්ට් ෆන්ඩ් එක ඒක නෙවෙයි. EPF එකටනේ. ඒ කියන්නේ EPF නේ. EPF එකට සේවක යෝජක දෙන්නම දායක වෙනවනේ. දෙන්නම දායක වෙනවා. එතකොට EPF එකට සේවකයා සේවා යෝජකයා දෙන්නම දායක වෙනවා. සේවකයාගේ දල වැටුපෙන් තමයි දායක වීම ගන්න කිරීම කරන්නේ. සේවකයාගේ දල වැටුප සුද්ධ රූප නෙවෙයි දල වැටුප. සේවකයාගේ දල වැටුපෙන් සේවකයාගෙන් කීයක් කපා ගන්නවද මාසිකව? 100%යි. ඒ අවමද උපරිමද? උපරිම. අවම නෙවෙයි උපරිම. තේරෙනවද? උපරිම 100%ක් කපා ගන්න. ඒ කියන්නේ 8ක් බැරි නම් 7ක් පුළුවන්. 5ක් පුළුවන්. 5ක් වුණොත් 3ක් අඩු ඒ තුන සේවා යෝජකයා බාර ගන්නවා. 0.0 වෙන්න පුළුවන්. එහෙනම් මෙයටත් බාර ගන්න සේවා යෝජකයා. ඒකයි මේ උපරිම කියන එකේ තේරුම. උපරිමක පාන්න පුළුවන් 8යි. සේවකයාගේ දල වැටුප මත සේවා යෝජකයා කීයක් දායක වෙනවද? 12යි. ඒක අවම. මේක උපරිම මේක අවම. මොකද්ද? 12ක්. මුළු දායකයේ කීයද? 20යි. ඕන්නම් මෙයාගෙන් 5ක් විතරක් කපලා ඉතුරු 3 හම්පුතර දාන්න පුළුවන්. එහෙම ආයතන මම නම් කියන්නේ ලංකාවේ තියෙනවා. අපෙන් කපන්නේ 5යි. තවත් වාසියන්නේ. ඒකත් අපිව අභිප්‍රේරණය කරනවා එතකොට. අපේ වැටුපෙන් තව ගානක් අපිට ඉතුරු වෙනවනේ. අද අපි දුන්න රුපියල් ලක්ෂයක් යනකෝ පඩිය. 8ක් කපනවා කියන්නේ ගෙලින්ම 8000ක් කපනවනේ. 5ක් කැපුවොත් 5000නේ කපන්නේ තව 3000 කපන වාසීනේ. ඒකත් අභිප්‍රේරණය ක්‍රමයක්. හැබැයි ඒ 3000 මෙයා දාන්න ඕන. කොහොම හරි මුළු දායකයේ 120 හානි කරන්න බෑ. 120 සුරැකීමේ වගකීම සේවා යෝජකයට සතු. දෙන්නම දායක වෙනවා. ඊළඟට සේවා දායක පාර්ශ්වය වෙනුවෙන් සේවා යෝජක පමණක් දායක වෙන්නේ මොකද්ද? සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල ETF එක. ඒ ETF එක. ETF එකේදී කවුද? සේවා යෝජක පමණයි. සේවා යෝජක පමණයි අවම 3%. දල වටුපෙන් අවම 3%. ඒකත් තව වැඩි කරන්න පුළුවන්. 5ක් ගෙවන්න පුළුවන්, 10ක් 15ක් 50ක් වුණත් ගෙවන්න පුළුවන්. ඉතින් සේවා යෝජකයට සල්ලි තියෙනවනේ. සල්ලි නැහැනේ. සල්ලි දුනොත් එහෙම දෙන්නේ නැති. එහෙමනම් ඉතින් සේවා යෝජකයට මානසික ලෙඩක් වෙන්න එපා නේ. අවම 3%. එතකොට ඒක සේවකයන් කපන්නේ. මේක සාමාන්‍ය විශ්‍රාම ගියාම ලැබෙන්නේ මේක විශ්‍රාමයෙන් දුන්න ඉවත් වීමේදී ගෙවනවා. ඉවත් වීමේදී කොහොමද ගෙවන්නේ? දැන් අපි දුම් මම රැකියාවක් කරලා අවුරුදු 6කින් අයින් වෙනවා. හරිද?
මට මේ 103 ගානේ මගේ මම වෙනුවෙන් සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලය තියෙනවනේ. ඒ මණ්ඩලය තුල තියෙන මගේ ගිණුමට 103 ගානේ ගිහලා තියෙන ලක්ෂ එකමාරක ඒ ලක්ෂ එකමාර ගන්න පුළුවන්. මං ආයෙ රැකියාවක් කරනවා. අවුරුදු 3යි. 3න් පස්සේ මං ඉවත් වෙනවා. දෙන්නේ නැහැ. දෙන්නේ. අඩු ගානේ අවුරුදු 5ක පරාසයක් තියෙනවා. දැන් මං ගත්තනේ වරක් අරගෙන රැකියාව කළා තව අවුරුදු 3යි. තම අවුරුදු 2ක් වෙනවා 5 සම්පූර්ණයි. 5 සම්පූර්ණ නම් පස්සේ ගන්න පුළුවන්. ගන්න පුළුවන් රැකියාව ඉවත් වෙනවා නම්. දැන් මම 5 සම්පූර්ණ වුණා කියලා රැකියාව ඉඳගෙන ඉල්ලන්න බෑ. තේරුණාද? රයිට්. එහෙනම් උත්තරේ මොකද්ද? පැහැදිලිවම දෙක. සේවක අර්ශාධක අරමුදල නෙවෙයි. සේවක විශ්‍රාම ටුප් අරමුදල නෙවෙයි. ලෝහෝරාර්ය අරමුදල ගැන වෙනම කතන්දරයක් යන්නේ. ඒක පෞද්ගලික අරමුදලක්නේ. රජයේ ඒකාබද්ධ අරමුදලත් නොවේ. එහෙනම් උත්තරේ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල දෙක. දෙක. ලෝහර ආර්ය අරමුදල නෙවෙයි. ලෝහර ආර්ය අරමුදල තියෙන්නේ රාජ්‍ය සේවකයන්ට ණයබරින් ඉන්න රාජ්‍ය සේවකයන් ඒ ණයබරින් මිදීමට ඊටාම සහන පොලියක් යටතේ ණය සපයීම සඳහා ක්‍රියාත්මක වන අරමුදල. ඒක තමයි ලෝහර ආර්ය අරමුදල කියන්නේ. මේක අපේ විභාගයේ මේ වගේ ප්‍රශ්නයක් නිසා ඍජුව අහන්නේ නැහැ. මම මේක තීරි පාටියේදී ඔබට කිව්වා කියලා මට මගේ මතකය. ලෝහර කියන අතිදක්ෂ එවකට ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා මානව හිතවාදී ව්‍යාපාරිකයෙක් ගොඩාක් අයට උදව් කරා. හඳුනන අයට හඳුනන්නේ නැති අයට තමන්ගේ නිවසට කාර්යාලයට එන හැමෝටම මුදලින් ආධාර කරා. අන්තිමට ණය දුන්න අඩු පොලියට. ඒ ණය ආවරණය වුණේ නැහැ. ඒ වෙලාව අන්තිමට එයා මොකද උනේ? ඒ ණය ගෙවන්න තව ණය ගත්තා. එයා ණය වලින් හිර වෙලා බංකොලොත් වෙලා එයා සීදි විහානි කරගන්න. එහෙමනේ උනේ. පස්සේ එයාගේ ඉන්ෂුරන්ස් එකෙන් විශාල මුදලක් හම්බුණා එයාගේ බිරිඳට. නමුත් එයා තීරණය කළා, ඇය තීරණය කළා මගේ මහත්තයා ඒ ණයබර දරාගෙන බැරුව මේ තත්ත්වයටපත් උනේ. ඒ වගේ ණයබර දරාගෙන බැරුව කොච්චර පිරිසක් ඉන්නවද? ඒ අය වෙනුවෙන් මම ණය දීලා ඒගොල්ලෝ ණයබරින් මුදාහරින්න පිහිටුන අරමුදල වශයෙන් තමයි මේ අරමුදල දැම්මේ. නිසා අපේ රටේ මේකේ බ්‍රාන්ච් එකක් තියෙනවා. හැබැයි දෙන්නේ රජයේ සේවකයන් විතරයි. කපා ගන්න පුළුවන් පඩිය. ආවරණය කරගන්න පුළුවන්. තේරුණාද? රයිට්. ඊළඟට අපි බලමු 24 වෙනි ප්‍රශ්නේ. ඒකත් 2004 ප්‍රශ්නයක්මයි. සේවකයින් සපයා ගැනීමට අදාළ කාර්යයක් නොවේ. සේවකයින් සපයා ගැනීමට ප්‍රොක්‍රමන්ට් කියන එක අදාළ කාර්යයක් නොවේ. මිනිස් බල සැලසුම්කරණය, ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය. මොකද කියන්නේ? ටිකක් බැලුවට ටිකක් උත්තරේ නෑ වගේ නිකන් ජෑම් වෙනවා වගේනේ. සේවකින් සපයා ගැනීම. සපයා ගැනීම මොකද්ද? සේවකයන් ආකර්ෂණය කරලා තෝරගෙන බඳව ගැනීමත් අයිතිද අයිති නැද්ද? අයිති. සේවකයන් ආකර්ෂණය කරගන්නවා. ඒ කියන්නේ හඳුනාගෙන ගෙන්ව ගන්නවා. තෝරා ගැනීමේ පරීක්ෂණ, වෛද්‍ය පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ, ලිඛිත පරීක්ෂණ, විශේෂම සම්මුඛ පරීක්ෂණ වැනි ක්‍රම මගින් තනතුරට පත් කරන්න තීරණය කරනවා, හඳුනා ගන්නවා. ඊට පස්සේ පත්වීමේ ලිපියක් මගින් විධිමත් ලෙස තනතුරු වැඩ බාර දෙනවා, බඳව ගන්නවා. ඒ දක්වා අයිතිනේ. එහෙනම් මිනිස් බල සැලසුම් කරන අයිති ආකර්ෂණයට නේ අදාළයිනේ. මොකද මිනිස් බල සැලසුම් කරණයෙන් සේවක ඌනතා දැක්කම තමයි අන්න එහෙනම් ආකර්ෂණය කළ බඳව ගන්න තීරණය කරන්නේ. ඊට පස්සේ ආකර්ෂණය පැහැදිලිවම ගෙන්ව ගැනීම, තෝරා ගැනීම අනිවාර්යෙන් කියන්නේ ආකර්ෂණය කරගත්ත අය අතුරෙන් අදාළ රැකියාවලට වඩා සුදුස්සන් පත් කිරීමට තීරණය කිරීම තමයි තෝරා ගැනීම. එකත් අයිති. බඳව ගැනීම හයරින් කියන එක විධිමත් ලෙස පත්වීම ලිපියක් මගින් තනතුරේ වැඩ බාර දෙන. ඒකත් අයිති. අනුස්ථාපනයේ අන්න සපය ගැනීමට අදාළ නැහැ. සපය ගත්තන් පස්සේ නවක සේවකයාට ආයතනය රැකියා පරිසරයේ තමන්ගේ රැකියාවට ඉක්මනින් හුරු කරවීම තමයි අනුස්ථාපනය. එහෙනම් ඒක තමයි සපය ගැනීමට අදාළ නැති කාර්ය වෙන්නේ. පැහැදිලිවම මෙන්න මේක. උත්තරේ 5. ඒව ලේසි. බොහොම සංයමයෙන් විනාඩි 2කමාරින් විනාඩි 1කමාරක් උපරිම 2ක් කරනකොට මේක ලස්සනට විසඳ ගන්න පුළුවන්, වර්ධින්න වෙන්නේ. ඊළඟට රැකියා පිරිවිතරේ ජොබ් ස්පෙસિෆිකේෂන් කියන සුදුසුකම් දක්වන ලේඛනයේ අන්තර්ගත සාධකයකි. රැකියා පිරිවිතරේ අන්තර්ගත සාධකයකි. ගෙවීම් සහ වෙනත් ප්‍රතිලාභ. ගෙවීම් සහ වෙනත් ප්‍රතිලාභ තියෙනවද? නෑනේ. ගෙවීම් සහ වෙනත් ප්‍රතිලාභ උපරිම පත්වීම ලිපියේ තියෙන්න පුළුවන් නේ.
අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද මෙන්න මේක නම් හරි වගේ. අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද. නැත්නම් වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද. රැකියා ස්ථානයේ සහ සේවා කාලය. නෑ. සේවා කාලේ පත්වීම ලිපියේ තියෙන බල එකක් නෑ. රැකියා රාජකාරිය නෑ. ඒක තියෙනකේ පැහැදිලිවම රැකියා විස්තරේ. අවශ්‍ය උපකරණ සාමයවලම් නෑ. ඒකත් රැකියා විස්තරේ තියෙනවා. පැහැදිලිම උත්තරේ අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද. රැකියා පිරිවිතරේනේ. පිරිවිතරේ කියන්නේ රැකියාවකට පත්වීමට නියමිත රැකියා අපේක්ෂකයාට නැත අයදුම්කරුට තිබිය යුතු සුදුසුකම් විස්තර කරන එකනේ. මේක මෙහෙම ඇහුවනම් රැකියා විස්තරයේ අන්තර්ගත සාධකයක. රැකියා විස්තරය කිව්වනම් ගෙවීම් සහ වෙනත් ප්‍රතිලාභද නැහැ. සුදුසුකම්ද නැහැ. රැකියා ස්ථානයේ සහ සේවා කාලෙද නැහැ. රැකියා රාජකාරීද? ඔව්. එහෙමනම් රැකියා රාජකාරී. මතක රැකියාවක තියෙන්නේ ජොබ් එක තියෙන ටාස්ක්, ඩියුටිස් ඇන්ඩ් රෙස්පොන්සිබිලිටිස් නේ. කාර්ය රාජකාරීන් සහ වගේ. එහෙනම් රාජකාරීන් රැකියාවට පත් වුණාම කරන්න සිදුවන රාජකාරීන් විස්තර කරන්නේ රැකියා විස්තරය. රැකියා විස්තරය දැම්ම නම් උත්තරේ මේක. යම් රැකියාවකට විධිමත් ලෙස බඳව ගැනීම පත්වීමේ ලිපියක් මගින් තමයි සිදු කරන්නේ. පත්වීමේ ලිපියක අඩංගු කරනවා කියලා හෙවුනම් මේක මොකක්ද උත්තරේ? ගෙවීම් සහ වෙනත් ප්‍රතිලාභ කියන එකෙත් පොඩි අවුලක් තියෙනවා. මේ වැටුප් පරිමාණය තියෙනවා. වෙනත් ප්‍රතිලාභ පත්වීමේ ලිපිය දක්වන්නේ නැහැ සාමාන්‍යයෙන්. තේරුණාද? ඒ වගේම රැකියා ස්ථානයේ සහ සේවා කාලය සඳහන් වෙනවා. රැකියා ස්ථාන කී වෙනවද පත්වීමේ ලිපියේ? සේවා කාලයත් කී වෙනවද? උදේ 8 හවස 4:00 හරි හවස 5 කී වෙනවද? එහෙනම් උත්තරේ ඒකයි. තේරුණාද? අපි තුමේ රැකියා රාජකාරී කියන එක නොතිබුණා කියලා මෙන්න මේක. මේක නොතිබුණා නම් රැකියා විස්තරය කියලා හෙවුණා මේක. රැකියා විස්තරේ අන්තර්ගත කාර්යයක් කියලා සාධකයක් කියලා හෙවුණා මොකද්ද? එහෙනම් උත්තරේ 5. ඇයි? අවශ්‍ය උපකරණ සහ මෙවලම්. රැකියාව කරනකොට Tamanට භාවිතා කරන වශයෙන් උපකරණ මෙවලම් පවා විස්තර කරනවා. රැකියා විස්තරේ. තේරුණාද? ඒ විදිහට ගන්නට ඕනේ. ඔව් අපි අද පාඩම් පරිච්ඡේදයනුත් උත්සාහ කළේ මානව සම්පත් කළමනාකරණය කියන 16 වන පාඩම් ඒකකයේ තුලින් පළවෙනි ප්‍රශ්න පත්‍රය වන වාස්තවික ප්‍රශ්න පත්‍රයට යොමු වන විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්න වලට හොඳ ප්‍රවේශයක් ගන්න තමයි උත්සාහ කළේ. මොකද බහුවර්ණ ප්‍රශ්න 30ක් ලැබෙනවා. ඒ 30න් 25ක් වත් හරියට කරගත්තොත් තමයි අපිට ඒ සාමාර්ථයක් කෙරේ පැහැදිලි විශ්වාසයක් බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මගේ උත්සාහය 25 අවමය උපරිමේ 30 දක්වා මෙන්න තමයි මම බලන්නේ. ඒ නිසා මේ බහුවර්ණ ප්‍රශ්න එක එක ස්වරූපයන්ගෙන් යොමු වෙනවා. දැන් මේ රැකියා පිරිවිතරය කියන එක විවිධ ස්වරූපයන්ගෙන් අහනවා. රැකියා පිරිවිතර අඩංගු දේ අහනවා, අඩංගු නොවන දේ කියලා අහනවා. තේරුණාද? එහෙම නැත්නම් රැකියා පිරිවිතරේ අන්තර්ගත සාධකයක් කියලා අහනවා. එක එක වචන වලින් එක එක හැඩතල වලින් අහනවා. අනිත් වගේම එකම සංකල්පේ එක එක හැඩතල වලින් අහන විදිය අපූර්වව අපි දැක බහුවර්ණ ප්‍රශ්න තුලින්. ඒ වගේම වඩා සංකීර්ණ වූ ප්‍රශ්නත් බහුවර්ණ ප්‍රශ්න වල පේපර් එක කීපයක් හරි එනවා කියලා දැක්කා. ඊටාම සරල ප්‍රශ්නත් දැක්කා. මධ්‍යස්ථයව දැක්කා. මේ සෑම එකකටම හොඳ ප්‍රවේශයක් අරගෙන උත්තර 5 හොඳින් කියවලා උත්තර 5 අතර ගමන් කරලා පහම සංසන්දනය කරලා වඩාත් නිවැරදි පිළිතුරු තෝරගන්නේ කොහොමද කියලා අපි තේරුම් ගත්තා. පැහැදිලිනේ? උපරිම විනාඩි 2කමාරක කාලයකින් අපි මේ ප්‍රශ්න වලට කියන්නේ මධ්‍යස්ථ ප්‍රශ්න වලට අපි යනවා. නැත්නම් සංකීර්ණ ප්‍රශ්නයක් විනාඩි 4ක් 5ක් ගත්තත් කමක් නෑ. සරලම ප්‍රශ්නයක් තප්පර 30න් විනාඩියක ඉවර කරලා ඉතුරු වෙන කාලයත් පාවිච්චි කරලා. අපි අවබෝධය ගත්තා. අපි මම හිතන්නේ මේක අපි තව පාඩමක් දෙකක් කරනකොට 100%ක්ම ඔබට මේ බහුවර්ණ ප්‍රශ්න, ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණයේ බහුවර්ණ ප්‍රශ්න අපිට කිසිම ගැටලුවක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනෑම පාඩමක ඕනෑම විෂය සංකල්පයක යොමු වන බහුවර්ණ ප්‍රශ්න වලට මට දැන් විශ්වාසය මුහුණ දෙන්න පුළුවන් කියන ධනාත්මක චින්තනය ඇති වෙනවාමයි. දැන්ටමත් ඇති වෙලා ඇති සමහර අය. තේරුණාද? ඒ නිසා දිගටම මේ ප්‍රශ්න විග්‍රහ කිරීමේ මේ පාඩම් පරිච්ඡේදය පරිශීලනය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපි නැවත ඊළඟ මේ වගේ අලුත් පාඩම් පරිච්ඡේදයකින් හමු වෙන්න බලමු.